ආයුබෝවන් පුතේ සුබ දවසක් සියලු දෙනාටම. අද අපි ආරම්භ කරමු. පුතේ 6 වෙනි ඒකකය 10 වෙනි ඒකකය ශාඛා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩම. ශාඛා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. මේ පාඩම ශාඛා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩමට තමයි අපිට යන්න තියෙන්නේ. හරි. මේකත් එක්ක මේක කතා කරගෙන යන්න පටන් ගනිද්දී පුතේ ශාක සෛලය සහ සත්ව සෛලය සෛල ගැන තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. ශාක සෛලයයි සත්ව සෛලයයි කියන සෛල ගැන තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඒතර මේ මොකද්ද සෛලයක් කියන්නේ? සෛලයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරමු. සෛලයක් කියන්නේ මොකද්ද කියන එකට මුලින්ම අපි සම්බන්ධ වෙමු. සාමාන්‍යයෙන් ඕනෑම ශාකයක් හෝ සතෙක් තැනෙන්න දායක වෙන තැනුම් ඒකකය. ඒක නිර්මාණය වෙන දායක වෙන කුඩාතම ඒකකයක් ලෙස අපිට සෛලයක් කියන්න පුළුවන් පුතේ. හරිනේ. ඒකට සෛලයක් ගත්තට පස්සේ අපි මේකෙදි කතා කරනවා මුලින්ම ජීවයේ මූලික තැනුම් ඒකක කියන කොටස යටතේ. ජීවයේ මූලික තැනුම් ඒකක කියන කොටස යටතේ. හරි. මූලික ජීවයේ මූලිකම තැනුම් ඒකක කියන කොටස යටතේ මූලික තැනුම් ඒකක කියන කොටස යටතේ අපි මුලින්ම සෛලය ගැන කතා කරනවා. සෛලය ගැන කතා කරද්දී සෛලයක් මුලින්ම දැක්කේ කවුද? නැත්නම් ඒක නිරීක්ෂණය කරේ කවුද? ඒක නිරීක්ෂණය කරේ කොහොමද? ඔන්න ඔය දේවල් ටිකක් පුතේ අපිට හොයා බලන්න වෙනවා. හරි. එතකොට මුලින්ම සෛල නිරීක්ෂණය කර පුද්ගලයා කවුද? එතකොට එයා ඒක බලන්න. නැත්නම් සෛලය නිරීක්ෂණයට යොදාගත් උපකරණ මොනවද? මේව සම්බන්ධයෙන් අපි දැනුවත් වීමක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් පුතේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් තමයි මුල්ම වරට මේ සෛල නිරීක්ෂණය කර විදිහට අපිට සලකන්න වෙන්නේ. රොබර්ට් හුක් කියන විද්‍යාඥයා තමයි මුල්ම වරට මේ සෛල නිරීක්ෂණය කරේ අපිට එයා ඒ විදිහට සලකන්න පුළුවන්. එතකොට මුලින්ම සෛල නිරීක්ෂණය කරේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින්. මෙන්න මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් මුල්ම වරට සෛල නිරීක්ෂණය කළා. තමන් විසින්ම සදාගත් අන්වීක්ෂයක් උපයෝගී කරගෙන තමන් විසින්ම හදපු අන්වීක්ෂයක් උපයෝගී කරගෙන මොකද්ද මේක නිර්මාණය කරපු දේ එයා නිර්මාණය කරපු දේ මගේ නිරීක්ෂණයක් ගත්තා. අපි දැන් කතා කරගෙන යමු මේ ජීවයේ මූලික තැනුම් ඒකකය කොහොමද මෙයා නිරීක්ෂණයට හේතුව උනේ මොකක්ද කොහොමද මේක නිරීක්ෂණය කරේ? හරි. ජීවයේ මූලික තැනුම් ඒකක. ජීවයේ මූලික තැනුම් ඒකකයක් විදිහට අපිට කියන්න පුළුවන් පුතේ සෛලය. සෛලය මුල්ම වරට නිරීක්ෂණය කරනවා රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින්. රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින්. මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා 1665 දී ඒ කියන්නේ ගොඩක් අතීතයේදී 1665 කියන වර්ෂයේදී රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් 1665 දී රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් මුල්ම වරට මේ සෛල නිරීක්ෂණය කරා. එයා දක්වපු සෛල. එතකොට එයා දැක්කේ කිරළ ඇබයක තුනී ඡේදයක්. කිරළ ඇබයක තුනී ඡේදයක් අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරලා මොනවද? කිරළ ඇබයක් අරගෙන ඒකෙන් තුනී සිඩියක් වගේ කපලා ගත්තා බුද ඡේදයක්. අන්නේ කපලා ගත්තු ඡේදය එයා අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළා. එයා ඒ අන්වීක්ෂය නිරීක්ෂණය කරද්දී එයා දැක්කා මීවදයක කුටීර වැනි ව්‍යුහ. හරියට මීවදයක කුටීර වගේම තිබුණේ ඒ වගේ ව්‍යුහ ටිකක් මීවදයක කුටීර වැනි ව්‍යුහ ටිකක් ගින් තමයි මේ කිරළ ඇබේ තුනී ඡේදය සමන්විත වෙලා තියෙන්නේ කියලා. පසු එයා ඊට පස්සේ පුතේ ඒ සොයාගෙන අන්න ඒ දැකපු කොටස් සෛල විදියට නම් කරා. අන්නේ දැකපු කොටස් සෛල විදියට නම් කරා. මෙන්න 1665 දී ඔහු විසින්ම නිර්මාණය කරගත්තු
අන්වීක්ෂයක් උපයෝගී කරගෙන රොබර්ට් හුක් කියන විද්‍යාඥයා විසින් සෛල හඳුනා ගැනීම සිද්ධ කරා. එතකොට පුතේ එතකොට සෛලය කියන නම තැබීමත් ඔහු විසින්ම සිදු කරනු ලැබුවා. පසු කාලීනව පුතේ පසු කාලීනව විවිධ ජීවී කොටස් පිළිබඳව මීට පසු කාලීනව විවිධ ජීවී කොටස් පිළිබඳව අධ්‍යයනය කරන්න පුතේ විවිධ විද්‍යාඥයන් පෙළඹුණා. අන්න ඒ සිදු කරපු අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් විදියට විවිධ ජීවී කොටස් පිළිබඳ අධ්‍යයනය කිරීමක් කරා. අන්නේ කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදියට පුතේ මොකද ඉදිරිපත් වෙනවා පුතේ සෛලවාදය. එතකොට විවිධ ජීවී කොටස් අන්වීක්ෂය නිරීක්ෂණය කරලා ලබාගත්තු ප්‍රතිඵලයක්. විවිධ ජීවී කොටස් අන්වීක්ෂය නිරීක්ෂණය කරලා ලබාගත්තු ප්‍රතිඵල පදනම් කරගෙන නිර්මාණය කරනවා පුතේ සෛලවාදය. එතකොට මේ සෛලය පිළිබඳව සෛලවාදය ඉදිරිපත් කරනවත් පුතේ මේක අර මුල්ම සෛල නිරීක්ෂණයට ගොඩක් කාලයකට පස්සේ තමයි සිද්ධ වෙන්නේ 1838 කියන වර්ෂයේදී මේකට 3 දෙනෙක් දායක වුණා පුතේ. මේකට 3 දෙනෙක් දායක වෙනවා 1838 දී සෛලවාදය ඉදිරිපත් වෙනවා. සෛලවාදයට ප්‍රධාන වශයෙන් ඒක ඉදිරිපත් කරන්න විද්‍යාඥයන් 3 දෙනෙක් දායක වෙනවා පුතේ. එක්කෙනෙක් තමයි ශ්ලයිඩන් කියන විද්‍යාඥයා. ශ්ලයිඩන් ඒ වගේම දෙවනියා ශ්වාන් තුන්වෙනි කෙනා රැඩොල්ෆ් වර්කෝ. මෙන්න මේ විද්‍යාඥයන් 3 දෙනා විසින් තමයි 1838 වර්ෂයේදී සෛලවාදය ඉදිරිපත් කරන්නේ. බොහෝමයක් සෛල අන්වීක්ෂය නිරීක්ෂණය කළා ලබාගත්තු ප්‍රතිඵල මත පදනම් වෙලා එයාලා මේ 3 දෙනා විසින් ඉදිරිපත් කරනවා පුතේ සෛලවාදය. මේ සෛලවාදයේ අන්තර්ගත ප්‍රධාන කරුණු කිහිපයක් තිබුණා. හරි. අපි බලමු මේ කරුණු ටික මොනවද කියන එක. සෛලවාදයේ අන්තර්ගත වුණා පුතේ ප්‍රධාන කරුණු 3ක්. එතකොට අපි මෙහෙම කියනවා. ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලයයි. අපි පළවෙනියටම කියනවා ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලයයි. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. ඕනෑම ජීවියෙකුගේ ව්‍යුහය සෑදිලා තියෙන්නේ එයාගේ දේහයේ සියලුම කාර්යයන් ඉටු වෙන්නේ මෙන්න සෛලයෙන් කියන එක තමයි පුතේ මේකෙන් කියවෙන්නේ. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි කියලා කියනවා. එතකොට දෙවෙනි එක කියනවා සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි. අන්න එතනින් පැහැදිලි වෙන්නේ පුතේ ඕනම ජීවියෙක් නිර්මාණය වෙන්න පුළුවන් තනි සෛලයකින්. එයාට අපි කියනවා ඒක සෛලික ජීවීන් කියලා. අන්න ඒක සෛලික ජීවීන් හැර අනෙක් ජීවීන්ට අපි කියනවා බහුසෛලික ජීවීන්. එයාලා සෛල කිහිපයක් වෙන්න පුළුවන්. අපි වගේ සෛල රාශියකින් සමන්විත වෙච්ච අය වෙන්නත් පුළුවන්. මොකද අපේ දේහයේ තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක් මොනවද සෛල වලින් තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ විශාල සංඛ්‍යාවක්. හැබැයි ඒක සෛලික ජීවියෙක් වෙනොත් නිර්මාණය වෙලා තියෙන පුළුවන් තනි සෛලයකින්. එයාගේ සියලුම කාර්යයන් ඒ තනි සෛලයෙන් කරගන්න දායක වෙනවා. ඒ වගේම පුතේ මේ අය මේ 3 දෙනා විසින් ඉදිරිපත් කරා තවත් එක දෙයක්. මොකද එයාලා කියනවා නව සෛල ඇතිවන්නේ කලින් තිබිච්ච ඒවායි. අන්න කලින් තිබුණොත් සෛලයක් අන්නේ සෛලයෙන් නව සෛලයක් ඇති වෙනවා. අන්න ඒ අදහස ඉදිරිපත් වුණා. ඊට පුතේ නාපහු මම සාරාංශයක් ඉදිරි කරන්න මෙන්න 1838 දී ශ්ලයිඩන් ශ්වාන් සහ රඩොල්ෆ් වර්කෝ කියන විද්‍යාඥයන් 3 දෙනා විසින් ඉදිරිපත් කරනවා සෛලවාදය. මේ සෛලවාදය ඉදිරිපත් කරන්න මොනවද විවිධ ජීවී කොටස් අන්වීක්ෂය නිරීක්ෂණය කරලා ගත්තු ප්‍රතිඵල මත පදනම් වෙලා තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එතන ශ්ලයිඩන් ශ්වාන් සහ රඩොල්ෆ් වර්කෝ සෛලවාදය කියන එක සියලුම සෛල වලට පොදු වූ දේවල් කරුණු 3ක් ඉදිරිපත් කරා. එතකොට ඒකෙදි කියනවා ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලයයි.
ඉතින් ජීවීන්ගේ ව්‍යුහය සෑදී තියෙන්නේ සියලුම කෘත්‍යයන් ඉටු වෙන්නේ සෛලයෙන් කියන එක. දෙවෙනි එක කතා කරා පුතේ මොකද? සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛල වලින්. ඒ කියන්නේ ඒක සෛලිකයි නැත්නම් බහුසෛලිකයි කියන එක. තුන්වෙනි එක කතා කරා නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. ඔන්න ඔය තුන අපි කතා කරා පුතේ. ඔන්න ඔය තුන අපි කතා කරා. එහෙනම් ඔන්න ඔය කතා කරපු තුනට අදාළව ඔන්න කතා කරපු කොටස් තුනට අදාළව ඔන්න කතා කරපු කොටස් තුනට අදාළව සෛල වාදය කියලා අපි කියනවා. අපි කතා කරා මුලින්ම සෛල නිරීක්ෂණය කරේ රොබර්ට් හොක් කියන විද්‍යාඥයා 1965 කියන අවුරුද්දේදී කිරළ ඇබයක තුනේ ඡේදයක් නිරීක්ෂණය කරලා අන්වීක්ෂයකින් මී වදයක කුටීර වගේ ව්‍යුහ ටිකක් දැක්කා. එයා දැකපු ඒ කුටීර එයා සෛල කියලා නම් කරා. සෛල ගත්තට පස්සේ පුතේ ඒවායේ විවිධ ජීවි කොටස් වල තියෙන සෛල අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විදියට ස්ලයිඩර් ෂෝන් සහ රැඩල්බර්ග් කියන විද්‍යාඥයන් තුන්දෙනා විසින් සෛල වාදය ඉදිරිපත් කරා. සෛල වාදයේ අන්තර්ගතයි ප්‍රධාන කරුණු තුනක්. ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවී නිර්මාණය වන්නේ එක සෛලයකින් හෝ සෛල වලින්. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. ඔන්න ඔය ටික කියවුනේ පුතේ. අපි මේ ටික නෝට් එකක් දාගනිමු. Robert Hooke මාතෘකාව දාගත්තනේ පුතේ ඔයාලා. දැන් ලියන්න රොබර්ට් හුක්. එක්දාස් 665 දී ඔහු විසින්ම තනාගත් අන්වීක්ෂයක් මගින් ඔහු විසින්ම තනාගත් අන්වීක්ෂයක් මගින් කිරළ ඇබයක් නිරීක්ෂණය කොට ඔහු දුටු මී වදයක කුටීර වැනි ව්‍යුහ සෛල ලෙස නම් කරන ලදී. වෙනම ඡේදයකින්
1838 දී 1838 දී ස්ලයිඩන් බෝඩ් එකේ තියෙනවා පුතේ ස්ලයිඩන් ශ්වාන් රැඩෝල්ෆ් වර්කෝව් විසින් විවිධ ජීවී කොටස් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු මත සෛල වාදය ඉදිරිපත් කරන ලදී. ලබාගත් තොරතුරු අනුව සෛල වාදය ඉදිරිපත් කරන ලදී. එහි කියවෙන කරුණු හරි පළවෙනි තරු ලකුණ දාන්න පුතේ. එහි කියවෙන කරුණු කියලා පළවෙනි තරු ලකුණ. පළවෙනි එක ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි.
ජීවයේ ව්‍යුහමය වෙනම කෘත්‍රිම එක සෛලයයි. දෙවෙනි එක පුතේ දෙවෙනි කර ලකුණ දාලා ලියන්න. සියලුම ජීවීන් සෑදී ඇත්තේ සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ එක් සෛලයකින් හෝ සෛලවලිනි. තුන්වෙනි එක නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. එතකොට අපිට ඊළඟට යන්න තියෙන්නේ සෛලය පිළිබඳ සංකල්පයට. සෛලය පිළිබඳ සංකල්පය. සෛලය පිළිබඳ සංකල්පය. හරි. සෛලයක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා පුතේ දැන් ජීවයේ තියෙච්ච ව්‍යුහමය ඒකකයක් විදියට නැත්නම් කෘත්‍රිමය ඒකකයක් විදියට කතා කරා. මේ සෛලයක් ගත්තට පස්සේ පුතේ ජීවී දේහයක් සෑදිලා තියෙන ඒකකය විදියට අපිට සෛලය ගන්න පුළුවන්. එතකොට ජීවී දේහය නිර්මාණය වෙන දායක වෙච්ච ඒකකයක්. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමුකෝ. ගොඩනැගිල්ලක් හැදෙන විදිය ගත්තොත් ගොඩනැගිල්ල ගැඩල් මතින් තියලා දැන් වෙනත් ද්‍රවයකට දාන්න පුළුවන්. අපි හිතමු ගැඩල් වලින් බැඳලා හදනවනම් අන්න ඒ ගැඩල් කැට රාශියක් එකිනෙක සම්බන්ධ වෙලා නිවසක් නැත්නම් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් පුතේ. අන්න ඒ වගේ සෛල කියන දේවල් රාශියක් ඒ ආකාරයට එකතු වුණාම සෛල කියන දේවල් රාශියක් ඒ ආකාරයට එකතු වුණාම අන්න පුතේ අපිට සෛල රාශියකින් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද සෛල රාශියකින් නිර්මාණය කරන්න පුළුවන් ජීවියෙක් නිර්මාණය කරගන්න බලා එකකින් හෝ රාශියකින්. දැන් අපි කතා කරා පුතේ ඒක සෛලිකේ. මේක කලින් පොඩ්ඩක් අපි කතා කරා. ඒක සෛලිකේ. එහෙම නැත්නම් එක සෛලයකින් තමන්ගේ ජීවිත එක සෛලයක් තමන්ගේ දේහයේ තියෙන කෙනෙක්. එයාත් පුතේ එයාගේ මේ තනි සෛලයෙන් එයා ඒක සෛලිකයක් තමන්ගේ මේ තනි සෛලයෙන් තමන්ගේ ජීවී ක්‍රියාවලිය සියල්ලම ඉටු කරගන්නවා. තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන ක්‍රියාවලිය සියල්ලම පුතේ මේ තනි සෛලයෙන් ඉටු කරගන්නවා. අන්න ඒ වගේ සෛලය පිළිබඳව තියෙන සංකල්පය ගත්තට පස්සේ අපි ජීවයේ ව්‍යුහාත්මක ඒකකය කියන එක සෛලය. මෙන්න සෛලය ගත්තම ඒකෙන් කියන එක සෛලයක් තියෙන ජීවියෙකුට උනත් ඒ වගේ එයාගේ ව්‍යුහය හැදලා තියෙන එක සෛලයකින් ඒ වගේම සියලුම ක්‍රියාවලි ඒකෙන් පාලනය කරගන්න පුළුවන්. බහුසෛලික ජීවීන් ගත්තොත් එයාලගේ විවිධ කොටස් විවිධ කාර්යයන් වලට මොනවද? හැඩගැසිච්ච සෛල වර්ග වෙනම තියෙනවා. විවිධ කාර්යයන් වලට. අපේ දේහයේ පුතේ
අපිට මොකක් හරි සංවේදනයක් ලබා ගැනීමට අදාළ සංවේදන ලබා ගැනීමට අදාළ සෛල තියෙනවා. එන උදාහරණයක් විදිහට අපේ පාදයේ කටුවක් ඇනොත් පාදයේ ඉවතට ගන්න අත මොනවද? අත රත්තු වස්තුවක් නැත්නම් රත් ඉවතට ගන්න නැත්නම් ආවේග සන්නයනයට දායක වෙන සෛල වර්ග තියෙනවා. අපේ රුධිරයේ තියෙන රතු රුධිරාණු නම් මේ අවස්ථරේදී කතා කරනවා ඔක්සිජන් පරිවහනය කරනවා. ඔක්සිජන් පරිවහනය කරනවා හිමොග්ලොබින් සමග බැඳිලා. එතකොට ඔයාලට තේරෙනවා ඒ සෛල වර්ග සංඛ්‍යාවකින් හැදුනත් ඒ එක එක සෛලයෙන් ඉටු වෙන කාර්යයන් එකිනෙකට වෙනස් කියලා. ඒ එක එක සෛලයෙන් ඉටු වෙන කාර්යයන් එකිනෙකට වෙනස් කාර්යයන් ඉටු වෙනවා කියන එක. එතකොට සෛලය පිළිබඳව සංකල්පය ගත්තාම පොත් මේක ඒක සෛලික ජීවීන් ඉන්න පුළුවන් බහුසෛලික ජීවීන් ඉන්න පුළුවන් නේ. හරි. අපිට සෛලයක් ගැන කියන්න පුළුවන්. සෛලයක් යම්කිසි කාර්යයකට නැත්නම් කෘත්‍යයක් ඉටු කරන්න තමයි දායක වෙන්නේ. සෛලයක් කිසියම් කෘත්‍යයක් ඉටු කරන්න තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. යම්කිසි කෘත්‍යයක් ඉටු කරන්න නිර්මාණය වුණු කුඩාතම ඒකකයක් විදිහට අපිට කියන්න පුළුවන් සෛලය. යම්කිසි කෘත්‍යයක් ඉටු කරන්න දායක වන කුඩාතම ඒකකයේ විදිහට අපිට සෛලය කියන්න පුළුවන්. යම්කිසි කාර්යයක් ඉටු කරන්න දායක වෙන කුඩාතම ඒකකය තමයි සෛලය කියලා කියන්නේ. ඒතර සෛල ගත්තට පස්සේ ජීවීන්ගේ තියෙන සෛල විවිධයි. කියන්නේ හැඩය ප්‍රමාණය ඉටු කරන කාර්ය ආදී දේවල් මත විශාල විවිධත්වයක් තියෙනවා. හැඩය ප්‍රමාණය ඉටු කරන කාර්ය ආදී දේවල් මත මෙන්න මේවා. මෙන්න ඒක සෛලිකයක් සිටිය බහුසෛලිකයක් සිටිය මේ ඉටු කරන කෘත්‍යයන් එකිනෙකට වෙනස් වුණා. එතකොට සාමාන්‍යයෙන් මේ සෛල අපිට PVSF කින් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආලෝකන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ආලෝකන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. සෛලය පිළිබඳ සංකල්පයේදී අපි කතා කරේ පුතේ සෛල නිර්මාණය වෙලා තියෙනවා. සෛල ඒක සෛලිකයෝ ඉන්නවා බහුසෛලිකයෝ ඉන්නවා. එයාලගේ ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන්නේ මේකෙන්. ඒ වගේම බහුසෛලික ජීවීන්ගේ ගත්තට පස්සේ තියෙන විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් තියෙන සෛල ගත්තම ඒවා එකිනෙකට වෙනස් කෘත්‍යයන් ඉටු කරනවා. මම රුධිර සෛල ගත්තම රතු රුධිරාණු වලින් ඔක්සිජන් පරිවහනය. ස්නායු සෛල වලින් ආවේග සම්ප්‍රේෂණය. ඒ වගේ එක එක සෛලයට ආවේනික වෙච්ච කාර්යයක් නැත්නම් කෘත්‍යයක් ඉටු කරන ලබනවා. ඊළඟ ඔන්න ඔය ටික තමයි පොතේ සෛලය පිළිබඳ මූලික සංකල්පය යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. සෛලය පිළිබඳ සංකල්පය යටතේ. එතකොට මේකෙන් මේ අපි කතා කරපු දේවල් වලින් තේරුම් වෙන්නේ මොනවද? අපේ දේහයේ තියෙන මොනවද? කිසියම් කාර්යයක් ඉටු කරන කුඩාතම ජීවී ඒකකය සෛලය විදියට. අපේ දේහයේ තියෙන යම්කිසි කාර්යයක් ඉටු කරන කුඩාතම ජීවී ඒකකයේ සෛලය. ඒකින් කියන්නේ මොකද? අපේ දේහයේ තියෙන සෛල තියෙන බව දන්නවා. මොකක් හරි කාර්යයක් ඉටු කරන්න සෑදිච්ච සෛල තියෙනවනේ පුතේ. අන්න ඒක තමයි කාර්යයක් ඉටු කරන්න දායකන කුඩාතම ඒකකය. ඊට වැඩිය කුඩා ඒකකයක් නැහැ කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. හරි. එතකොට සෛලය පිළිබඳ සංකල්පය පුතේ ඔන්න ඔය ටික තමයි අපිට නෝට් එකට දාගන්න තියෙන්නේ. ලියා ගන්න මාතෘකාව සෛලය පිළිබඳ සංකල්පය. එක් සෛලයකින් නිර්මාණය වූ ජීවීන් මෙන්ම 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 සෛල රාශියකින් නිර්මාණය වූ එක් සෛලයකින් නිර්මාණය වූ ජීවීන් මෙන්ම සෛල රාශියකින් නිර්මාණය වූ ජීවීන්ද සෛල රාශියකින් නිර්මාණය වූ ජීවීන්ද සෛල රාශියකින් නිර්මාණය වූ ජීවීන්ද සිටී. එක සෛලයකින් නම් පුතේ එක සෛලිකයි ගොඩක් තියෙනවා බහුසෛලිකයි. හරි. මේවායේ ඇති සෛල මගින් නැත්නම් මොවුන්ගේ ඇති සෛල මගින් කියන්න පුළුවන්. මේවායේ ඇති සෛල මගින්
මේවා ඇති සෛල මගින් විවිධ කාර්යයන් ඉටු කරනු ලබයි. විවිධ කාර්යයන් ඉටු කරනු ලබයි. උදාහරණයක් රතු රුධිරාණු උදාහරණයක් පුතේ රතු රුධිරාණු ඔක්සිජන් පරිවහනය ඔක්සිජන් පරිවහනය උදාහරණය ලියගන්න. ලියන්න පුතේ වෙන රූල් එකකින් මෙහෙම කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා 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 හැඩගැසුණු කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු කුඩාතම ජීවී ඒකකය කිසියම් කාර්යයක් සඳහා හැඩගැසුණු කුඩාතම ජීවී ඒකකය සෛලයයි. කුඩාතම ජීවී ඒකකය සෛලයයි. මෙම සෛල හැඩය ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය හැඩය ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්වය අනුව විවිධ වේ. සාමාන්‍යයෙන් පියවියසින් දැකගත නොහැක. සාමාන්‍යයෙන් පියවියසින් දැකගත නොහැක. ආලෝක අන්වීක්ෂයෙන් දැකගත හැකි වේ. හරි පුතේ.
හරි. අපි යනවා ඊළඟ කොටස සෛලවල ව්‍යුහය කියන කොටසට. සෛලවල ව්‍යුහය කියන කොටසට. අපි සෛලවල ව්‍යුහය කියන කොටස යටතේ පුතේ සෛලවල ව්‍යුහය කියන කොටස යටතේ අපි කතා කරනවා සෛලවල ව්‍යුහය කියන කොටස යටතේ අපි කතා කරනවා පුතේ සෛලවල ව්‍යුහය මේකදී අපි කතා කරනවා ශාක සෛලය සහ සත්ව සෛලය කියන දෙක නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන එක ශාක සහ සත්ව කියන සෛල වර්ග දෙක නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව අපි කතා කරනවා ශාක සෛලයක් කොහොමද නිරීක්ෂණය කරන්නේ සත්ව සෛලයක් නිරීක්ෂණය කරන්නේ කොහොමද හරි එහෙනම් අපි මුලින්ම අපි බලමු පුතේ සත්ව සෛලයක් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියලා මුලින්ම අපි බලමු සත්ව සෛලයක් නිරීක්ෂණය කරන්නේ කොහොමද සාමාන්‍යයෙන් සත්ව සෛලයක් නිරීක්ෂණය කරද්දී පුතේ සාමාන්‍යයෙන් සත්ව සෛලයක් නිරීක්ෂණය කරද්දී අපි නිරීක්ෂණය කරන්නේ මිනිස්සාගේ කොපුල් සෛල. ඒ කියන්නේ මේ කම්මුල් වලට ඇතුලෙන් නැද කොපුලේ ඇතුල් පැත්තේ මුඛයේ ඇතුලෙන් ගත්තට පස්සේ ඇතුල් පැත්තේ තියෙන ස්තරයේ තියෙන සෛලයක් තමයි අපි ගන්න. අපි කොහොමද මෙතන එක සෛලයක් ගන්න? එක සෛලයක් අපිට ගන්න බෑ. අපි නියදියක් විදිහට අරගෙන පුතේ නියදියක් විදිහට අරගෙන ඒක තමයි අන්වීක්ෂය නිරීක්ෂණය කරන්නේ. හරි ඉස්සෙල්ලා පුතේ වතුර ටිකක් අරගෙන කට හොඳින් හොදනවා නැත්නම් මුඛය හොඳින් සෝදා ගන්නවා. මුඛයට වතුර ටිකක් අරගෙන මුඛය හොඳින් සෝදා ගැනීමක් සිද්ධ කරනවා. එහෙම හොඳින් සෝදලා මුඛය හොඳින් සෝදාගෙන පුතේ යෝගට් හැන්දක් අරන් යෝගට් හැන්ද අපේ මුඛයට ඇතුල් කරලා ඇතුල් පැත්තේ කම්වලට ඇතුල් පැත්තේ විතේ සෙමෙන් සූරලා අයියෙන් තියෙන සාමාන්‍ය පට කිරිලා යන විදියට අදින්නේ යන්තමින් හොඳින් කට සෝදලා තමයි මේක කරන්නේ. සෝදලා ඊට පස්සේ යෝගට් හැන්දෙන් අරගෙන පුතේ කොපුල් සෛල නියදියක් ගන්නවා. ප්‍රවේශ වෙන සූරලා කොපුල් සෛල නියදියක් අර ගන්නවා. ඊට පස්සේ පුතේ මේක වීදුරු කතාවක් මත තියලා ජල බිඳුවක් දාලා අන්වීක්ෂය නිරීක්ෂණය කරන්න පුළුවන්. වීදුරු කතාවක් මත තියලා අන්වීක්ෂය නිරීක්ෂණය කරන්න පුළුවන්. නැත්නම් ජල බිඳුවක් කියලා ඒකට මේක එකතු කරලා කොහොමද අන්වීක්ෂය කියන්නේ කතාව මත වෙන්න. අන්වීක්ෂ කතාව මත මේක දැන් ජල බිඳුවත් එක මේ විදිහට තියෙනවා කියලා නේද පුතේ. මේක අපි වහන්න ඕන වැසුම් පෙත්තකින්. වැසුම් පෙත්තකින් වැසීමේදී සැලකිලිමත් වෙන්න ඕන වැසුම් පෙත්ත මෙන්න මේ ආකාරයට පුතේ මෙන්න මේ ආකාරයට ආනතව තියලා හිමින් පහත් කරනවා. මේ ආකාරයට ආනත තියලා හිමින් පහත් කරනවා. ඒකට හේතුව වායු බුබුලු මේ ජලය තියෙන කොටසේ නොරැඳෙන විදියට. මේකේ වීඩියෝ එක මම ඔයාලට ලබා දෙනවා පුතේ ප්‍රැක්ටිකල් එකේ. ගිහින් අහගෙන ඉන්න. ඊට පස්සේ ඒ විදිහට තියලා අන්වීක්ෂය නිරීක්ෂණය කරනවා. අන්වීක්ෂය නිරීක්ෂණය කරාම පුතේ අන්වීක්ෂය නිරීක්ෂණය කරාම සාමාන්‍ය මේ වගේ අප්‍රමාද සෛල ටිකක් වගේ වලට බලා ගැනීමට හැකියාවක්. කොහොම තනින් කොහොම සෛල ටිකක් තියෙනවා බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට දැක ගන්න පුළුවන් පුතේ කොපුල් සෛල. ඔය විදිහට කිව්වට හොඳටම දැන් මම අද වගේ හැඩය හොඳටම පේන විදිහට ලැබෙන්නේ නැහැ. හරි. එතකොට අන්වීක්ෂය නිරීක්ෂණය කරාම පෙනෙන ආකාරය වලට පෙළ පොතේ දීලා තියෙනවා. ඊළඟට දෙවැනි එක ශාක සෛලයනේ. අපි ඉක්මනින් මේක කතා කරමු. ඊළඟට ශාක සෛලය. ශාක සෛලයක් කොහොමද නිරීක්ෂණය කරන්නේ? ශාක සෛලයක් කොහොමද පුතේ නිරීක්ෂණය කරන්නේ කියන එක තමයි අපි ඊළඟට යන්නේ. ශාක සෛලයක්. ශාක පටකයක් සැද ශාක දේහයක් නිර්මාණය වෙන දායක වෙන සෛලයක් තමයි පුතේ ශාක සෛලයක්. ඒත් සත්ත්ව සෛලය සත්ත්ව දේහවල තිබුණා වගේ ශාක සෛලය ශාක දේහයක තමයි තියෙන්නේ. එහෙනම් අපි ශාක කොටසකින් තමයි මේ සෛලය ගන්න වෙන්නේ. එතකොට අපි ලුණු අරගෙන දෙකට කපනවා. හරි. මොන
ඔන්න ඒ වගේ ආටිකල් දෙකට ගියපුවම බලා ගන්න පුළුවන් නේ. ඔන්න ඒ විදිහට තියෙනවා. ලුණු දෙකට කපලා මේක ඇතුළත මාංශල කොටසකින් ඇතුළතින් තියෙනවනේ පුතේ මාංශල කොටස් නැත්නම් මේ ද්‍රව්‍ය මාංශල කොටස් එහෙම නැත්නම් අර වාටේම තියෙන වේලිච්ච කොටස් වලට වැඩිය සාමාන්‍ය මේ පත්‍රවල ඝනකම වැඩි කොටස් තියෙනනේ. අන්න ඒ වගේ කොටසකින් ගන්නවා පුතේ මොනවද? සිවියක්. තුනී සිවියක් ඉවත් කරගෙන ජලයට දානවා. මේක පුතේ ප්‍රායෝගික පරීක්ෂණයක් කරනවා නම් අපි සිවි කිහිපයක් අරගෙන ඒ ටික ඔක්කොම ජලයට දාලා වඩාත්ම තුනී එක තෝරගෙන තමයි අනීක්ෂය නිරීක්ෂණය කරන්නේ. මොකද ඒකට හේතුව අපි එකවරම ගන්න සිවිය උපරිම තුනී එකක් වෙයි කියන එකට වැඩිය අපි සිවි කිහිපයක් ගන්න. එතකොට වඩාත්ම තුනී එක අපිට මොකක්ද කියලා බලලා වඩාත්ම හොඳ නිරීක්ෂණය ගන්න පුළුවන් සිවිය තෝරා ගැනීමට හැකියාවක් ලැබෙන නිසා. එමු සිවියක් අරගෙන පුතේ ඒක මොකද්ද? පින්සලක් ආධාරයේ වීදුරු කතාවක් දෙන්න තාතින් අල්ලන්න ගියොත් මේ සිවියක් නිසා පුතේ රෝල් යන්න පුළුවන්. ඒක නිසා පින්සලක් ආධාරයෙන් ප්‍රවේශමෙන් වීදුරු කතාවක් තියලා ජල බිඳුවක් තියුවා. ඉස්සෙල්ලා වගේ වැසුම් පෙත්තෙන් වාලා අනීක්ෂය නිරීක්ෂණය කරා. අන්න ඒ අවස්ථාවේ පුතේ අනීක්ෂය නිරීක්ෂණය කරාම සාමාන්‍යයෙන් දැන් ගැඩොල් බිත්තියක ස්වරූපයක් වගේ තියෙන සෛල තමයි දකින්න ලැබෙන්නේ. දැන් මෙන්න මේ වගේ සෛල දකින්න ලැබෙනවා. ගැඩොල් බිත්තියක් වගේ තියෙනවා කියලා කිව්වේ ඒකයි. ඔය වගේ දකින්න පුළුවන්. ඔන්න වගේ සාමාන්‍යයෙන් සෛල දකින්න ලැබෙනවා නම් ලුණු සිවියක තියෙන සෛල අපිට ඒ ආකාරයෙන් බලන්න පුළුවන්. මම ඉක්මනින් මේ දෙක කිව්වේ පුතේ ඉක්මනින්ම කිව්වේ මේ දෙකේ කරන විදිහේ වීඩියෝ ටික ඔයාලට දෙන නිසා මොකද මේක නිකම්ම කිව්වට ප්‍රායෝගික පරීක්ෂණයක් නිසා වඩාත් පැහැදිලි වෙන්න මේක වීඩියෝ එකේ කරන විදිහ පියවරෙන් දැක්කම ඔයාලට පැහැදිලි වෙනවා. හරි. දැන් අපි දල අදහසක් ගත්තා කොහොමද මේවා නිරීක්ෂණය කරන කොපුල් සෛල නම් මේ කම්මුල ඇතුළු පැත්තෙන් යෝගට් හැන්දකින් හුරලා අරගෙන නිරීක්ෂණය කරනවා. ඒ වගේම ශාක සෛලයක් නම් බලන්න පුළුවන් පුතේ. ලුණු සිවියට අමතරව පුතේ ශාක පත්‍රවල යටි අපි කියන මේ සිවිය ප්‍රෝහියෝ පත්‍රයට යටි අපි කියන මේ සිවියක් ඒ වගේ දෙයක් අරගෙන අපිට මේක බලන්න පුළුවන්. ඔය දැන් අපි දීපේක තමයි කතා කරේ. හරි. ඔයාලා ගෙදරදී ලියන්න ඕන දැන් අර මම කිව්වනේ මම කියපු කොටස් දෙකට අදාළව ශාක සෛලයක් හෝ සත්ව සෛලයක් කියන දෙකම ශාක සෛලයක් හා සත්ව සෛලයක් කියන දෙකම හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් දෙක කෙටියෙන් විස්තර කරන්න ඕන. ශාක සෛලය සහ සත්ව සෛලය අනීක්ෂණ නිරීක්ෂණය කළ කොහොමද හඳුනාගත්තේ කියන ක්‍රියාකාරකම් දෙක කෙටියෙන් විස්තර කිරීමක් කරන්න වෙනවා. හරි. ඔතෙන්ට පස්සේ අපි වැදගත් කොටසකට එනවා දර්ශීය සෛලය. මොකද දර්ශීයයි කියන්නේ ඔන්න තමයි අපිට ගැටලුව වෙන්නේ. දර්ශීය. ඔයාලට පුතේ පොඩි කාලෙදී මම මේක කියලා දෙන පොඩි දවස්වල නැත්තම් 5 වසරේදී 4 වසරේදී විතර සතෙකුගේ තියෙන සියලුම කොටස් එක ජීවියෙකුට ඇඳපු සටහනක් දීලා තියෙනව මතක ඇති. කොටයක්, හොඬ වැලක්, දල, අං, පාද, පිහාපත් මේ ඔක්කොම දීපු තනි සතෙක් විදියට දීලා තිබුණා. මොන්ස්ටර් කෙනෙක් විදියට. අන්න ඒ විදියට දුන්නේ එක සතෙක් ඇඳලා එයාගේ තියෙන්න ඕන ඔක්කොම જાති ටික සතෙකුගේ තියෙන. සතෙකුගේ තිබිය යුතු අංග ටික නැත්නම් කොටස් ටික සියල්ලම සතෙකුගේ තිබිය යුතු අංග ටික එහෙම නැත්නම් කොටස් ටික සියල්ලම තියෙන විදිහේ ජීවියෙකු නිර්මාණය කරා. ජීවියෙක් නිර්මාණය කිරීම. එහෙනම් අන්න ඒ වගේ දර්ශීය සෛලය කියලා ගත්තට පස්සේ පුතේ දැන් අපි දන්නවා මොන සෛලයක් ගත්තට පස්සේ පුතේ තියෙනවා සෛලයක් ඇතුලේ දැන් සෛලය කියන එක කිසිම දෙයක් නැති හිස් අවකාශයක් නෙමෙයි. සෛලයක් ගත්තම සෛලයේ එක් ක්‍රියාවලියට දායක වන කුඩා ව්‍යුහයන් තියෙනවා. එක් ක්‍රියාවලියන් වලට දායක වන කුඩා ව්‍යුහයන් තියෙනවා. සෛලයක එක් ක්‍රියාවලියන්ට දායක වෙන කුඩා ව්‍යුහ තියෙනවා. අන්න සෛලයක තියෙන එක් ක්‍රියාවලිය වලට දායක වෙන මෙන්න මේ කුඩා ව්‍යුහ වලට අපිට කියන්න පුළුවන් පුතේ ඉන්ද්‍රිකා කියලා. මොනවද මෙන්න මේ කුඩා ව්‍යුහ වලට අපි කියනවා
ඉන්ද්‍රිකා කියලා. ඉන්ද්‍රිකා කියලා කියනවා. මේ ඉන්ද්‍රිකා ගත්තම කුඩා වේගයක්. සෛලයේ විවිධ කාර්යයන් ඉටු කරන්න දායක වෙනවා. සෛලයේ විවිධ කාර්යයන් ඉටු කරන දායක වෙන කුඩා වේග ටිකක් තියෙනවා. එතකොට ඒවට කියනවා පුතේ අපි මෙන්න මේ ඉන්ද්‍රිකා කියලා. හරි. සෛලයක් ගත්තට පස්සේ ඒ සෛලයේ යම්කිසි ක්‍රියාවලියක් ඉටු කරනවානේ පුතේ කාර්යයක්. අන්න ඒ කාර්යයට අදාළව මේකේ පවතින පුතේ සෛලයක පවතින ඉන්ද්‍රිකා වර්ග සංඛ්‍යා වෙනස් වෙනවා. වර්ග සහ සංඛ්‍යා කියන දේවල් වෙනස් වෙනවා පුතේ හේතුව මොකද? ඉන්ද්‍රිකා කුඩා ව්‍යුහයන් තිබුණ පුතේ සෛලයක ක්‍රියාවලියට දායක වෙන කුඩා ව්‍යුහ තිබුණ අපි ඒවට කිව්වා ඉන්ද්‍රිකා කියලා. මේ ඉන්ද්‍රිකා සංඛ්‍යාව සහ වර්ග තීරණය වෙනවා ඒක ඉටු කරනු ලබන කෘත්‍ය අනුව. නැත්නම් ඒක ඉටු කරන කාර්ය අනුව ඒක වෙනස් වීමක් වෙනවා. ඒ විදිහට ගත්තම මෙන්න මේ පවතින ඉන්ද්‍රිකා වර්ග සහ පවතින ඉන්ද්‍රිකා සංඛ්‍යා අනුව සෛල එකිනෙකින් වෙනස් වෙන්න පුළුවන්. අර එහෙම තිබෙද්දි අපිට පුතේ මේ ඉන්ද්‍රිකායන් ඔක්කොම හඳුන ගන්න අමාරුයිනේ. ඒක නිසා සෛලයක පැවතිය යුතු ඉන්ද්‍රිකා සියල්ලම මෙන්නනේ ඉන්ද්‍රිකා සියල්ලම යොදලා නිර්මාණය කරපු සෛලයට කියනවා දර්ශීය සෛලය. අන්න ඉන්ද්‍රිකා සියල්ලම යොදලා නිර්මාණය කළා. ස්වාභාවිකව නැත්තම් ඇත්තට ඒ වගේ සෛලයක් පවතින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය පුතේ මේ සියලුම ඉන්ද්‍රිකා හඳුනා ගන්නනේ. අන්න අපේ අවශ්‍යතාවය අනුව ඒ සියලුම ඉන්ද්‍රිකා එකකට දාලා අඳිනවා සෛලයක්. එතෙන්ට අපි කියනවා පුතේ දර්ශීය සෛලයක්. දර්ශීය සෛලයේ විදිහට අපි කතා කරලා තියෙන ඉන්ද්‍රිකා සංඛ්‍යාව ඒ කියන්නේ ඔක්කොම අඳින්නේ ඔක්කොම මේ ඉන්ද්‍රිකා සියල්ලම දාලා අඳින සෛලයට අපිට කියන්න පුළුවන් මේ ඉන්ද්‍රිකා සියල්ලම යොදලා අඳින සෛලයට කියන්න පුළුවන් දර්ශීය සෛලයක් කියලා. මේ දර්ශීය සෛලයක් ගත්තම පුතේ දර්ශීය සෛලයක් ගත්තට පස්සේ අන්න ඒ දර්ශීය සෛලයේ ඉන්ද්‍රිකා ඔක්කොම යොදලා අඳින. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ සෛලයක් නොපවතින්න පුළුවන්. හැබැයි අපි අඳිනවා මේ වර්ග ඔක්කොම එකට දාලා. ඒ වගේම මේකේ පවතින එක් ඉන්ද්‍රිකාව පවතින සංඛ්‍යාව සහ පවතින වර්ග ඒක ඉටු කරන කාර්ය මත වෙනස් වෙනවා කියන එක අපි කතා කරා. සමහර එකක දැන් අපි උදාහරණයක් විදිහට ශක්තිය නිපදවන ඉන්ද්‍රිකාව ගත්තට පස්සේ ශක්තිය වැඩි වශයෙන් ජනනය කරන ඕන තැන්වල වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන ඉන්ද්‍රිකාව ශාක සෛලවල තියෙන්න පුළුවන්, සත්ත්ව සෛලවල නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒකේ කෘත්‍යයට අනුකූලව පුතේ පවතින ඉන්ද්‍රිකා වෙනස් වෙනවා. හැබැයි කොහොම වුණත් මේ අපි තියෙන ඉන්ද්‍රිකා සියල්ලම දාලා නිර්මාණය කරපු සෛලයට කියනවා දර්ශීය සෛලයක්. හැබැයි මේ දර්ශීය සෛල ජීවී ලෝකයේ නැහැ. සාමාන්‍යයෙන් දර්ශීය සෛලය අඩංගු ඉන්ද්‍රිකා කිසියම් ප්‍රමාණයක් තියෙන සෛල තියෙනවා. හැබැයි ඔක්කොම තියෙන ඒවා සජීවී ලෝකයේ පුතේ දක්නට ලැබෙන්නේ නැහැ. සජීවී ලෝකේ මේ ඔක්කොම තියෙන ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. හරි. සාමාන්‍යයෙන් ඔය ටික තමයි කියන්න තියෙන්නේ සෛලයේ දර්ශීය සෛලය. ආපහු එකපාරක් පැහැදිලි කරනවා බලා ගන්න පුතේ දර්ශීය සෛලය. සෛලයක් තුල තියෙනවා ඒකේ ක්‍රියාවලියට දායක වෙන කුඩා ව්‍යුහ. අන්නේ පැවතිච්ච කුඩා ව්‍යුහ වලට අපි කියනවා පුතේ ඉන්ද්‍රිකා කියලා. මේ ඉන්ද්‍රිකා ගත්තට පස්සේ සෑම එකකම තියෙන සංඛ්‍යාව ඒ වගේම වර්ග ආදිය
ඒක ඉටු කරන කෘත්‍ය මත ඒ සෛලය ඉටු කරන කෘත්‍ය මත ඒ ඉන්ද්‍රිකා පවතින සංඛ්‍යාවත් ඉන්ද්‍රිකා වර්ගත් තීරණය වෙනවා. එතකොට කුඩා ව්‍යුහයක් විදිහට ඉන්ද්‍රිකා කතා කරා ඉන්ද්‍රිකා ගැන කතා කරලා කිව්වා ඒක සෛලයක් ඉටු කරන කෘත්‍ය අනුව මේ ඉන්ද්‍රිකා පවතින සංඛ්‍යාවත් ඉන්ද්‍රිකා වර්ගත් එකිනෙකින් වෙනස් වෙනවා. අපි සෛලයක පැවතිය යුතු ඉන්ද්‍රිකා සියල්ලම සෛලයක පැවතිය යුතු ඉන්ද්‍රිකා සියල්ලම පුතේ ඉන්ද්‍රිකා සියල්ලම අරගෙන අඳිනවා සෛලයක් මේ ඉන්ද්‍රිකා සියල්ලම අරගෙන අඳිනවා සෛලයක් අන්න ඒ සෛලයට අපිට කියන්න පුළුවන් අන්න ඒ සෛලයට කියන්න පුළුවන් දර්ශීය සෛලයක් කියලා. දර්ශීය සෛලය කියන එකේ අපි අඳිනවා ඉන්ද්‍රිකා සියල්ලම. හැබැයි ඒ වගේ සෛලයක් මේ සජීවී ලෝකේ නැත්තම් පරිසරයේ නෑ ඒ වගේ සෛලයක්. මේ ඉන්ද්‍රිකා යම් කිසි ප්‍රමාණයක් අන්තර්ගත වෙන්න පුළුවන්. හැබැයි 100% මේ ඔක්කොම තියෙන සෛල ලෝකේ නෑ. දැන් අපි ගත්තට පස්සේ ඔතනින් පස්සේ මේකේ එකින් එක කොටස් පිළිබඳ විස්තර කිරීම සහ සෛල වර්ග දෙක නිර්මාණය කර ගැනීම රූප සටහන් පැහැදිලි කිරීම තියෙන්නේ. අපි මුලින්ම මේ ටිකේ නෝට් එකක් දාගෙන ඉමු. ලියන්න පටන් ගන්න පුතේ දර්ශීය සෛලයේ යටතේ. දර්ශීය සෛලය සෛලයේ ඇති විවිධ කෘත්‍යයන් ඉටු කරනු ලබන කුඩා ව්‍යුහ ඉන්ද්‍රිකා නම් වේ. එම සෛලයේ කෘත්‍ය අනුව ඉන්ද්‍රිකා සංඛ්‍යාවත් වර්ගත් වෙනස් වේ.
සෛලයක තිබිය යුතු පුදුම එක වැදගත් කරුණක් සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රියකා අඩංගු වන ලෙස සියලුම ඉන්ද්‍රියකා අඩංගු වන ලෙස නිර්මාණය කළ සෛලය දර්ශීය සෛලය නම් වේ. ජීවී ලෝකයේ මෙවැනි සෛල ජීවී ලෝකයේ මෙවැනි සෛල නොපවතින අතර ඉන්ද්‍රියකා කිසියම් ප්‍රමාණයක් අඩංගු සෛල
දැකගත හැකි වේ. හරි. අපි දැන් කතා කරා පුතේ ශාක සහ සත්ත්ව විදියට සෛල වර්ග දෙකක් තියෙනවා කියලා කතා කරා මේ දර්ශීය සෛලයෙන් පස්සේ බලන්න. දර්ශීය සෛලය කිව්ව ඉන්ද්‍රිකා සියල්ලම අන්තර්ගත කරලා හදපු සෛලය. සාමාන්‍යයෙන් සත්ත්ව සෛලයක් ගත්තොත් අපි රූප සරහටලා පැහැදිලි කරලා කතා කරමු. සත්ත්ව සෛලයක් ගත්තොත් සත්ත්ව සෛලයේ බාහිරම ආවරණයේ තියෙන ප්ලාස්ම පටලය. සෛලයේ බාහිරම ආවරණයේ තියෙන ප්ලාස්ම පටලය ශාක සෛලයේන සෛල බිත්තිය. එතකොට ශාක සහ සත්ත්ව සෛල කියන වර්ග දෙක ගත්තට පස්සේ මෙන්න සත්ත්ව සෛලයක බාහිරම ආවරණයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මොකද ප්ලාස්ම පටලය. හැබැයි ශාක සෛලයක් ගත්තට පස්සේ ඒකේ බාහිරම ආවරණය සෛල බිත්තිය. එතකොට අපිට මේකෙන් කියන්න පුළුවන් ශාක සෛලය සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ කියලා. මෙන්න මේකේ තියෙන මේ ප්ලාස්ම පටලය ගත්තට පස්සේ පුතේ ප්ලාස්ම පටලය ගත්තට පස්සේ මොකද මේකට කියනවා තෝරාගත්තු ද්‍රව්‍ය විතරයි යන්න දෙන්නේ මේ අතුලින් සෛලය ඇතුළට. ඒක නිසා අර්ධ පාරගම්‍ය සමහර ද්‍රව්‍ය වලට විතරක් යන්න දෙන්න නිසා අර්ධ පාරගම්‍ය කියලා කියනවා. ඒ වගේම තෝරාගත්තු ද්‍රව්‍ය වලට යන්න දෙන්නේ නැත්නම් වර්ණ පාරගම්‍ය කියලා කියන්න පුළුවන්. අර්ධ පාරගම්‍ය එහෙමත් නැත්නම් වර්ණ පාරගම්‍ය පටලයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අර්ධ පාරගම්‍ය එහෙම නැත්නම් වර්ණ පාරගම්‍ය පටලයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ දෙකෙන් පොතේ සෛල ප්ලාස්ම තියෙනවා. සෛල ප්ලාස්මය තියෙනවා ජල්ලිමය ද්‍රව්‍යයක් විදියට. සෛල ප්ලාස්මය තියෙනවා ජල්ලිමය ද්‍රව්‍යයක් නැත්නම් ජෙලි එකක් වගේනේ. ජල්ලිමය ද්‍රව්‍යයක් විදියට සෛල ප්ලාස්මය දක්නට ලැබෙනවා. ඒ වගේම පොතේ න්‍යෂ්ටිය තියෙනවා. දැන් මේ දෙකේ වෙනස්කම් සහිතව රූප සටහන් දෙක පැහැදිලි කරා නම් මේ වෙන වෙනම දැන් කතා කරනවට වඩා හොඳින් පැහැදිලි වාට දැනගන්න පුළුවන්. හරි. මම මුලින්ම එක සෛලයක් ඇඳලා පටන් ගන්නම්. ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්නේ සෛල. එතකොට හැබැයි සෛලයේ ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරාට සෛලය ඇතුලේ තියෙන ඇතැම් ඉන්ද්‍රිය එක ආලෝක අන්වීක්ෂණය පේන්නේ නැවත ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයකින් විතර නිරීක්ෂණය කරන්න වෙනවා තියෙනවා. ඔයාලා පෙළපතේ දීපු සටහන වගේ සටහනක් මම අඳින්නම්. අපි ඉස්සෙල්ලාම ගමු ශාක සෛලය. ශාක සෛලයක් ගත්තම ශාක සෛලයක බාහිරම ආවරණයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ශාක සෛලයක මොන අක්‍රමවත් හැඩයක් තියෙන එකක් නැද්ද? සාමාන්‍ය බහුවස්ත්‍රයක වගේ හැඩයක්. බහුවස්ත්‍රාකාර හැඩයක්. බහුවස්ත්‍රාකාර හැඩයක් වුණා කියනවා බහුවස්ත්‍රයක් විදිහට හරි. මේකේ බාහිරම ආවරණය මේ තියෙන බාහිරම ආවරණය පුතේ අපි බාහිරම ශාක සෛලයක තියෙන බාහිරම ආවරණය තමයි පුතේ සෛල බිත්තිය. මෙන්න මේ සෛල බිත්තිය ශාක සෛලයක බාහිරම ආවරණයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක නිර්මාණය වෙලා තියෙන පුතේ සෙලියුලෝස් කියන සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයෙන්. ශාක සෛලයේ බාහිරයේම තියෙනවා සෙලියුලෝස් කියන සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයෙන් නිර්මාණය. මම ඉදිරියේදී කොටස් නැවත පැහැදිලි කරනවා. දැනුත් පැහැදිලි කරගෙන යනවා. සෛල බිත්තිය ශාක සෛලයේ බාහිරම ආවරණය සෙලියුලෝස් කියන සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයෙන් නිර්මාණයලා තියෙන ආරක්ෂක කෘත්‍යයක් සහ සන්ධාරණයක් සෛලයට ලබා දීම මේකෙන් කරන්න පුළුවන්.
ඊට ඇතුළතින් තියෙනවා පුතේ ඊට ඇතුළතින් තියෙනවා ඒ ආසන්නයෙන් යන පටලයක්. අපි ඒකට කියනවා ප්ලාස්ම පටලය කියලා. ඒකට අපි කියනවා ප්ලාස්ම පටලය කියලා. මෙන්න ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය ගත්තට පස්සේ සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා පුතේ ශාක සෛලයක. මේක තෝරාගත්තු ද්‍රව්‍ය වලට විතරයි ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ. තෝරාගත්තු ද්‍රව්‍ය වලට විතරයි අභ්‍යන්තරයට ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ. ඒ වගේම පුතේ ඊට පස්සේ ඊට ඇතුළතින් මෙන්න මේ අවකාශයේ තියෙනවා මේ අවකාශයේ පිරලා තියෙන ද්‍රව්‍යයක් තියෙනවා. අපි ඒක දැන් ටිකකට කලින් කිව්වා සෛල ප්ලාස්මය කියන ද්‍රව්‍යයෙන් තමයි මේ ටික පිරලා පවතින්නේ. මේකේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මෙන්න මේ විශාල මධ්‍ය රික්තකය නිසා මේ වගේ තියෙන විශාල මධ්‍ය රික්තකයක් මේකේ තියෙන නිසා පුතේ ඒකෙන් මේ පර්යන්තයට මේ බිත්තිය තියෙන පැත්තට තල්ලු කරනවා ඉතුරු ඉන්ද්‍රිකා ටික. මේ බිත්තිය තියෙන පැත්තට තල්ලු කරලා දාලා තියෙනවා. ඒ මෙතන විශාල මධ්‍ය රික්තකයක් තියෙන නිසා. ඕනෑම සෛලයක ක්‍රියාවලි පාලනය කරන්න පුතේ තියෙනවා න්‍යෂ්ටියක්. න්‍යෂ්ටිය ගත්තට පස්සේ මොනවද? ප්‍රධාන මෙන්න මැදේ තියෙනවා න්‍යෂ්ටිකාවක්. මේ වටේට තියෙනවා න්‍යෂ්ටි පටලය. මම තනින් මේක කඩ රේඛාව විදිහට කරලා තියෙන පුතේ න්‍යෂ්ටි පටලයේ සිදුරු පවා දක්නට ලැබෙන නිසා. න්‍යෂ්ටි පටලය සහ න්‍යෂ්ටිකාව විදිහට කොටස් දෙකක් දක්නට ලැබෙනවා. සියලුම කාර්යයන් පුතේ ඉටු කිරීමට මේක දායක වෙනවා. ඒ වගේම පුතේ න්‍යෂ්ටියත් සමග බැඳිච්ච ජාලිකා ගුණයක් තියෙනවා. අන්න ඒවට අපි කියනවා පුතේ අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා කියන ව්‍යුහ ගත්තම මේ අන්තප්ලාස්මීය ජාලිකා න්‍යෂ්ටි පටලයක් එක්ක බැඳිලා පවතින්නේ. ඇතැම් ඒවායේ මේ පෘෂ්ඨය මත රයිබෝසෝම දක්නට ලැබෙනවා. අන්න පෘෂ්ඨය මත රයිබෝසෝම දක්නට ලැබෙන ඒවට කියනවා රළු අය. නැත්නම් රළු අන්තප්ලාස්මීය ජාලිකා. එහෙම නැති අයට කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. න්‍යෂ්ටියෙන් පස්සේ පුතේ මම ශාක සෛලයක් නිසා තව එකක් අඳිනවා මෙන්න. ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන ඉන්ද්‍රිකාව. ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන්නේ පුතේ හරිත ලව. මෙන්න හරිත ලව කියන ඉන්ද්‍රිකාව. මේ හරිත ලව කියන ඉන්ද්‍රිකාව ගත්තට පස්සේ මේ හරිත ලව කියන ඉන්ද්‍රිකාව ඇතුලේ තියෙන පුතේ හරිත ප්‍රද කියන වර්ණකය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට දායක වෙනවා. ඒකේ කොටස් නැවත පැහැදිලි කරද්දී පුතේ වඩාත් හොඳ පැහැදිලි කිරීමක් කරවන්නම්. හරි. ඒ වගේම මොනවද? මේකේ අපිට තව තියෙනවා සෛලයේ ශක්තිය සපයන ඉන්ද්‍රිකාවක්. සෛලයේ ශක්තිය සපයන ඉන්ද්‍රිකාව නැත්නම් ශ්වසනයට ලක්වලා ශක්තිය ලැබෙන්නට දායක වන මයිටොකොන්ඩ්‍රියා. සාමාන්‍යයෙන් පුතේ ශක්තිය නිෂ්පාදනයට දායක වෙන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියාව. හරි. මේ රික්තකයේ තියෙනවා තව විශේෂ දෙයක් තියෙනවා. මේ රික්තකයේ පටලයට කියනවා විශේෂ නමක්. තාන ප්ලාස්ටය කියලා කියනවා පුතේ. රික්තක පටලයට ඒවත් තාන ප්ලාස්ටය කියලා කියන්න පුළුවන්. මෙන්න මේ රික්තක පටලයයි ඒක ඇතුලේ තියෙන යුෂයයි දෙකම එකතු වුණාට පස්සේ මේක ඇතුලේ යුෂයක් තියෙනවා. ඒ දෙකම එකතු වුණාට පස්සේ තමයි රික්තකය හැදෙන්නේ. රික්තක පටලයට විශේෂ නමක් කියන නිසා තමයි මම ඒක සලකුණු කිරීමක් කරේ. ඒ වගේම පුතේ මම කියන්නේ මේ බැඳිලා රයිබෝසෝම තියෙනවා කියලා. එහෙම නැතුව නිදහසේ තියෙන්නත් පුළුවන් තැනින් තැන මේ විදියට. නිදහසේ තියෙන්නත් පුළුවන් මේ වගේ තැනින් තැන රයිබෝසෝම. ඒතර අපි කතා කරා බාහිරම තිබුණ සෛල බිත්තිය ඇතුළතින් තිබුණ සෛලයේ ප්ලාස්ම පටලය.
ඊට ඇතුළතින් තිබුණා සෛලප්ලාස්මේ මේ අනෙක්කොත් උපසෛලීය ඉන්ද්‍රිකා දක්නට ලැබුණා. ඊට අමතරව අපි ප්‍රධානම දේවල් ටික තව කොටස් තියෙනවා පුතේ. හැබැයි ප්‍රධානම අපිට අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි ඇන්දේ. තව තියෙනවා පුතේ මේකේ මේ ආකාරයේ මඩිගොනු සමූහයක්. මේ මඩිගොනු සමූහය ආසන්නයේ ආශයිකා බව තියෙනවා. ඒකට කියනවා ගොල්ගි දේහ නැත්නම් ගොල්ගි සංකීර්ණය. ගොල්ගි දේහ එහෙමත් නැත්නම් ගොල්ගි සංකීර්ණ මේකේ දක්නට ලැබෙනවා. ඔන්නේ කොටස් ටික තමයි පුතේ අපිට වැඩිපුරම අත්‍යවශ්‍යම වෙන කොටස් ටික. සෛලයක් ගත්තම ශාක සෛලයක් ගත්තට පස්සේ ශාක සෛලයක බාහිරයෙන්ම පවතින සෛල බිත්තිය, ඊට ඇතුළතින් ප්ලාස්ම පටලය, ඊට ඇතුළතින් සෛලප්ලාස්මේ න්‍යෂ්ටිය, හරිත ලව, මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දේහ, අන්තප්ලාස්මීය ජාලිකා, රික්තක ආදී උපසෛලීය ඉන්ද්‍රිකා තියෙනවා. මීට අමතරව තවත් ඒවා තියෙනවානේ. කට්ටිය මේකේ ස්වයං භක්ෂණයට දායක වන ලයිසෝම් වගේ ව්‍යුහ ඒ වගේ ඒවා තියෙනවා පුතේ. ලයිසෝම් මේවත් තියෙනවා. ඒවා සාමාන්‍ය පෙළ සිලබස් එකට අදාළ වෙන්නේ නෑ. තව ඉන්ද්‍රිකා තියෙනවා අපිට තව කතා කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ සිලබස් එකේදී අපි ඒක කතා කරන්නේ නැහැ. ඒ වගේම පුතේ අපි මේ ගාමම සත්ත්ව සෛලයක් බලමුකෝ. මේ ගාම අපි සත්ත්ව සෛලයක් කතා කරගෙන යමු. මම සත්ත්ව සෛලය වලට පෙළ පොතේ තියෙන සටහන විදියට ඇඳගෙන යන්න හේතුව පුතේ වලට පැහැදිලි වීමක් වෙනවා අඩුයි. ඔන්න විදියට වලට තියෙන ඔන්න ආකාරයේ සෛලයක් විදියට දීලා ඇති සත්ත්ව සෛලය. හරි. මේකේ සාමාන්‍ය එහෙම නැතුව සාමාන්‍ය ගෝලාකාර හැඩයකට දැම්මම එහෙම ගැටලුවකුත් නැහැ. හරි. මේකේ පුතේ අර ඉස්සර වෙලා එකේ තිබිච්ච ගැටලුව නැහැ. මොකද සෛලයේ සියලුම කොටස් අයිනට තල්ලු වෙලා ගියානේ. රික්තකයකින් මේකේ රික්තක පවතින්නේ නැහැ. මේකේ බාහිරයෙන්ම තියෙනවා පුතේ. මේකේ බාහිරයෙන්ම තියෙනවා මොකද ප්ලාස්ම පටලය. එතකොට සත්ත්ව සෛලයේක බාහිර ආවරණය විදියට ප්ලාස්ම පටලය ක්‍රියා කරනවා. ප්ලාස්ම පටලයට ඇතුළතින් ඉස්සෙල්ල වගේම සෛල ප්ලාස්මය තියෙනවා. සෛල ප්ලාස්මය අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ විශාල මෙහෙම න්‍යෂ්ටි පටලයේ සිදුරු, ඒ වගේම න්‍යෂ්ටිකාව ඔබ දක්නට ලැබෙනවා. ඒ වගේම පුතේ න්‍යෂ්ටියත් එක්ක සම්බන්ධ වෙච්ච ජාලයක් විදියට අන්තප්ලාස්මීය ජාලිකා පවතිනවා. අන්තප්ලාස්මීය ජාලිකා පවතින්න පුළුවන්. ඒ වගේම පුතේ තනින් තන ශක්තිය නිපදවීමට දායක වන මයිටොකොන්ඩ්‍රියා දක්නට ලැබෙනවා. මයිටොකොන්ඩ්‍රියා ඊට පස්සේ තව පුතේ අපි කතා කරපු විදිහේ ගොල්ගි දේහය එහෙම දකින්න පුළුවන්. මේකේ ගොල්ගි දේහ දකින්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු එකේ තිබිච්ච ඒවයි නෑ මේකේ පුතේ. ඉස්සෙල්ලා කතා කරපු එකේ සෛල දිත්තියක් තිබුණා. මේකේ සෛල දිත්තියක් නෑ. අපි මුලින් කතා කරපු එකේ අවිශාල මධ්‍ය රික්තක තිබුණා. මේකේ විශාල මධ්‍ය රික්තක නෑ. අපි ඉස්සර වෙලා කතා කරපු එකේ නැත්නම් ශාක සෛලයේ තිබුණ පුතේ හරිත ලව, මේකේ හරිත ලව නෑ. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා ප්ලාස්ම පටලය, ඒ වගේම න්‍යෂ්ටිය, අන්තප්ලාස්මීය ජාලිකා රළු හා සිනිඳු අවස්ථා, ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා සහ මෙන්න මේ ගොල්ගි දේහ කියන දේවල් මේ මැදේ තියෙන සෛලප්ලාස්මය සම්බන්ධයෙන් උත්. හරි. එනම් පුතේ ඔන්න අපි සෛල වර්ග දෙක ඇඳලා පොඩි පැහැදිලි කිරීමක් අද දවසේ කරා. සෛල වර්ග දෙක ඇඳලා ඔයාලා දැන් ඊළඟට නෝට් එකට දාගන්න ඕන ගෙදරදී දැන් අපි ඇඳලා පෙන්නමු ශාක සෛලය සහ සත්ත්ව සෛලය රූප සටහන් දෙක අඳින්න. මේ දෙකේ වෙනස්කම් වගුවක සටහන් කරන්න. ශාක සෛලය අඳින්න කොටස් ටික නම් කරන්න, සත්ත්ව සෛලය අඳින්න කොටස් ටික නම් කරන්න. මේ දෙකේ වෙනස්කම් වගුවක සටහන් කරන්න. ඔන්න ඔය ටික තමයි ඔයාලට අද ගෙදර වැඩට ලැබෙන්නේ පුතේ.
එහෙනම් අදට අපි මෙතනින් ක්ලාස් එක නවත්තනවා. ඉතින් පුතේ අපි අද දවසට ක්ලාස් එක නවත්තනවා. පොඩ්ඩක් ඇදිලි ඉන්න. දවසට අපි මෙතනින් නවත්තනවා. එතකොට ඊළඟ දවසේ පුතේ ඊළඟ දවසේ අපි මේකේ ඊළඟ කොටසෙන් හම්බ වෙමු. Hi, Bon sir.